විශේෂයෙන්ම මෙම වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කොට තිබෙන ආර්ථික කොමිසම් සභාව මීට පෙරත් අපි පෙන්වා දෙනු ලැබූ පරිදි අපේ රටේ ව්‍යවස්ථාවට අපේ රටේ දැනට සම්මත කොට තිබෙන නීතීන් ගණනාවකට පටහැනිව ක්‍රියාත්මක කරන්නම් බවට යෝජනා වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රටේ දැනට පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන ප්‍රධාන පනත් 7ක් නගර සභා ආඥා පනත, ආයෝජන මණ්ඩල පනත, ඒ වගේම ක්‍රමෝපායක සංවර්ධන පනත ඇතුළු වැදගත් පනත් 7ක් මෙම වරාය නගරයේ කොමිසම් සභාව බලපදේශයට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් වැදගත් පනත් 14ක් දේශීය ආදායම් පනත, වැට්බදු පනත, සමුදල් පනත් ගණනාව ඇතුළු පනත් 14ක් මෙම වරාය නගරය ආර්ථික කොමිසම් සභාව තුල මුළුමනින්ම නිදහස් කිරීම හෝ අර්ධ නිදහසක් ලබා දීමට යෝජනා වී තිබෙනවා. ඒ වගේම මෙම බල ප්‍රදේශයේ කිසිදු නගර සභාවකට, පළාත් සභාවකට හෝ අවම වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයටත් ඇතුළත් නොවිච්ච ප්‍රදේශයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ ඕනෑම ප්‍රදේශයක් පාලනය වීමේදී ජනතාව විසින් තෝරාපත් කරනු ලබන නියෝජිතයන් විසින් තමයි පාලනය කරනු ලබන්නේ. හැබැයි මෙම ආර්ථික කොමිසම් සභාවට යටත් වෙන බල ප්‍රදේශයේ අක්කර 1115ක් කිසිදු ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන නගර සභාවකට හෝ ප්‍රාදේශ සභාවකට හෝ පළාත් සභාවකට යටත් වෙන්නේ නැහැ. ඒ මුළුමනින්ම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන 5 දිනකට නොඅඩු 7 දිනකට නොවැඩි කණ්ඩායමක් අතර මේ මුළු බලය ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට මෙම බල ප්‍රදේශයට ඇතුළත් වී ආහාර පාන ගන්න පුළුවන්, චිත්‍රපටශාලා තියෙනවා චිත්‍රපටි බලන්න පුළුවන්. හැබැයි ඔවුන් යම් භාණ්ඩයක් එම බල ප්‍රදේශයෙන් අරගෙන ලංකාවේ මේ බල ප්‍රදේශයට ඇතුළත් වෙනවා නම් බදු ගෙවිය යුතු තිබෙනවා. ඒ සාමාන්‍ය වෙනත් රටක සිට තවත් රටකට අපි භාණ්ඩ ගෙන යාමේදී බදු වලට ඇතුළත් වෙනවා හා සමාන නීතියක් මේ යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම මෙම බල ප්‍රදේශයේ වැටුප් විදේශීය වැටුප් වලින් බොහෝ දුරට යුවාන් වලින් ගෙවිය යුතුයි කියලා නිර්දේශයන් මෙම පනත ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා අපේ රටේ ස්වාමියා සහ සේවකයා අතර කොමිසම් සභාව සහ එයත් එක්ක ගිවිසුමට එළඹුණු යම් සමාගමක් වූ කොමිසම් සභාව හා ඒ අය සමග එළඹුණු යම් පුද්ගලයෙකුට හෝ ආරවුලක් ඇති වෙනවා නම් එය ආරවුල විසඳීම සඳහා ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් යෝජනා කොට තිබෙනවා. ඒ නිසා මේ සියල්ලෙන් ගත්තාම බැලු බැල්මට ශ්‍රී ලංකා රාජ්‍යයට පටහැනි අපේ භූමියට ඇතුළත් නොවන විශේෂ බල ප්‍රදේශයකට මේ බල ප්‍රදේශ හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විටත් එම බල ප්‍රදේශයේ ඉඩම් වලින් 80%කට ආසන්න ප්‍රමාණයක් අයිතිව තිබෙන්නේ චයිනා හාබර් සමාගමට. චයිනා හාබර් නම් චීනයේ සමාගමක් විතර තමයි ඒ ඉඩම් වලින් බහුතර ඉඩම් ප්‍රමාණයක් ඇතුළ අයිතිව තිබෙන්නේ. ඒ වගේම මෙම සමාගම අපි දන්නවා පහුගිය කාලේ විවිධ දේශපාලකයන්ගේ ඡන්ද ව්‍යාපාර වලට සල්ලි ලබා දුන් බව ඇමරිකානු පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා. ඒ වගේම සල්ලි ලබා දුන්නේ කාටද? ලබා දුන්නු චෙක් අංක ලබා දුන්නේ කවදාද කියන කරුණු පිළිබඳ මවිසින්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා තිබුණා. ඒ නිසා මේ මුළුමනින්ම චයිනා හාබර් සමාගමේ ඉල්ලීම සහ ඔවුන්ගේ බලකිරීම මත තමයි මෙම ආර්ථික කොමිසම් සභාව පිහිටවනු ලබන්නේ. මේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයට අනුරූපී වන පරිදි පිහිටවන්නක් නොවේ. චීනයේ ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකම උවමනාවන් එක්ක පෙළගැහිමක් ලෙස තමයි මෙම ආර්ථික කොමිසම් සභාව යෝජනා වී තිබෙන්නේ. මේ කිසිසේත්ම
රටේ ආර්ථිකය පිළිබඳව රටේ අනාගතය පිළිබඳව කල්පනා කරලාද සංවර්ධන උපාය මාර්ගයක් වෙනුවට චීනය තමන්ගේ භූදේශපාලනික සංවර්ධන උපාය මාර්ග වෙනුවෙන් සකස් කරන ලද ව්‍යාපෘතියකට තමයි මේ පණ පොවන්න හදන්නේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව. එනිසා අපි දන්නවද වෙනකොට ලෝකේ භූදේශපාලන විශාල ගැටුම් පවතිනවා. ඉන්දියාව සහ චීනය අතර විශාල ගැටුමක් පවතින බව රහසක් නොවේ. අපි කවරෝ එක් රටකට වඩාත් ඇඟැලුම් පාමින් ඔවුන්ගේ ජාත්‍යන්තර භූදේශපාලන ව්‍යාපෘතියේ ගොදුරක් බවට ලංකාව පත් කිරීම සඳහා කටයුතු කරනවා නම් ඊට අනෙක් පාර්ශ්වයෙන් එල්ලවිය හැකි තර්ජනද අතිමහත් විශාලයි. ඒ නිසා මේ රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් කියලා අපි කල්පනා කරනවා. අපි දන්නවා ජනතාව ඡන්දෙ දීලා පාලකයෝ පත් කරගන්නේ වර්තමාන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5යි. මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු දුර කාලය අවුරුදු 5යි. ඒ නිසා සාමාන්‍යයෙන් අපි දන්නවා ඔවුන් අපේ රට පිළිබඳ බාරකාරයි. ඔවුන් කිසිසේත්ම අපේ රටේ අයිතිකාරයෝ නෙවෙයි. දිගු කාලයක් අපේ රට අහිතකර ප්‍රතිවිපාක ගෙනත් දෙන මෙවැනි බලපදේශයන් මෙවැනි චීන ප්‍රාන්තයන් ගොඩනැගීම සඳහා කිසිදු ජනවරමක් ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ ආණ්ඩුවට නැති බව උන් තේරුම් ගත යුතුයි. ඒ නිසා තමයි මෙය උතුරේද දකුණේද දුප්පත්ද පෝසත්ද සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව අපි සියලු දෙනාටම අයිති රට. ඒ නිසා මේ මාතෘභූමිය පිළිබඳව යම් තීරණාත්මක තීරණයක් ගන්නවා නම් එය මේ රටේ ජනතාව සතු තිබෙන අයිතියක්. ඒ නිසා තමයි පසුගියදා අධිකරණයට ගියා. අධිකරණයට ගිහිල්ලා අපි ඉල්ලා සිටියේ මෙම පනත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 පමණක් නොවේ ජනමත විචාරණයකටත් ලක් කළ යුතුයි කියලා. මොකද මෙය මැදමුලන වලව්වේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහින්ද රාජපක්ෂ මහත්මයාටයි ගැනුම් කරුවටයි විකුණුම් කරුවට එකතු වෙලා සාකච්ඡා කරලා යම් එකඟතාවයකට එන්න පුළුවන්. ඒක උන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි මේ අපේ මාතෘභූමිය පිළිබඳව අපේ උපන් පරම්පරාව පිළිබඳව ප්‍රශ්නයක්. එනිසේම ප්‍රශ්නය නිකන් මේසයක් උඩ තියලා කේක් ගෙඩියක් කපනවා වගේ කෑලි කෑලි කැපීම සඳහා කෑලි කෑලි අලෙවි කිරීම සඳහා කිසිදු අයිතියක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හෝ ඔහුගේ ආණ්ඩුවට. ඒ නිසා තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඉල්ලා සිටින්නේ මෙය ජනමත විචාරණයට ලක් කළ යුතුයි. ජනතාවගේ කැමැත්ත අකමැත්ත මේ පිළිබඳ විමසිය යුතුයි. මොකද මේ දේ අයිති ජනතාවට නිසා. හැබැයි ආණ්ඩුව එවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන වෙනුවට ආණ්ඩුව සම විටම තමන්ට අහිතකර දේවල් සම්මත කර ගැනීම සඳහා බලහත්කාරය විවිධ වර්ගයේ වංචාවනුත් උපයෝග කරගන්න. ඔබ දන්නවා 20 වෙනි සංශෝධනයෙන් සම්මත කරාට පස්සේ පනතක් ගැසට් කරලා ගැසට් එකේ සතියක් තිබුණාට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මීට පෙර තිබුණා ගැසට් පත්‍රයේ පනත සති දෙකකට ඉක්මවා ගියාට පස්සෙ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි කියලා. නමුත් 20 වෙනි සංශෝධනයක සතියක් දක්වා අඩු කරා. ඊළඟ එම සතිය ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරාට පසුව තව සතියක කාලයක් ලැබෙනවා අධිකරණයට යන්න ඕනෑම පුරවැසියෙකුට. ඉතින් මේ පනත ඉදිරිපත් කරේ පහුගිය බ්‍රහස්පතින්දා. වැඩ කරන දිනයක් හැටියට තිබුණේ සිකුරාදා. ඔබ දන්නවා සාමාන්‍ය ප්‍රායෝගිකව ගත්තොත් බ්‍රහස්පතින්දා ඉදිරිපත් කරන පනතකට සිකුරාදා නඩු දාන්න බෑ. ඊළඟ සෙනසුරාදා ඉරිදා සඳුදා නිවාඩු දිනයක් නොවුනත් නිවාඩු දිනයක් දිනු ලැබුවා. අඟහරුවාදා බදාදා සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඒතර දින 6ක් ගත වී තිබෙනවා. එකම දිනය තමයි තිබුණේ මේ සඳහා විවස්ථානුකූලව නඩුවක් පැවරීම සඳහා එකම දිනේ තිබුණේ ඊයේ බ්‍රහස්පතින්දා විතරයි. ඔබ හිතන්න මේ රට පිළිබඳ තීරණාත්මක පනතක් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ දින 5ක නිවාඩු කාලයක් ඇතුළත් කොට. ඇයි මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න තිබෙන අවස්ථාවත් අවුරන් අපි ස්තුතිවන්ත වෙන අපේ නීතිඥ කණ්ඩායමට. සමහර අය වුන් සිංහල දෙමළ අලුත් අවුරුදු වලට ගම්මාන වලට ගිහිලා තිබුණේ. ඔව් ගම්පියසිච්චට නැවත කොළඹට ඇවිල්ලා
මේ පිළිබඳව සාකච්ඡා කරලා ඊයේ අපිට පුළුවන්කම තිබුණා නඩුවක් පවරන්න. ඒ නිසා ආණ්ඩුවේ පළවෙනි උපක්‍රමයේ බවට පත් උනේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉඩ නොදී මේ සම්මත කරගැනීම. ඊළඟ උපක්‍රමය මොකක්ද? ඊළඟ උපක්‍රමයේ තර්ජනීය බියගැන්වීම. ඔබ දන්නවා ඊයේ අභයාරාම පන්සලේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනින් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේ උරණ වීම අද ඔහු මාධ්‍ය සාකච්ඡාවක් කරා ප්‍රකාශ කළා තිබෙනවා. ඔහුගේ වචන වලින්ම ගත්තොත් දේශයෙන් වෛරයෙන් ආවේගයෙන් වෙවුලමින් පහත් වචනෙන් බැනවැදුණා. ඔබට හැදෙන්න ඇති චිත්‍රයක්. දේශයෙන් වෛරයෙන් ආවේගයෙන් වෙවුලමින් පහත් වචනෙන් බැනවැදුණා. කාටද මේ? විජේදාස රාජපක්ෂ. අපිට විජේදාස රාජපක්ෂගේ දේශපාලන පිළිබඳව විවේචනයක් තිබෙනවා. ඔහු වෙන දේශපාලන කඳවුරක, අපි වෙන දේශපාලන කඳවුරක. ඒ වගේම මේ ජනාධිපතිවරයා බලයට පත්වීමේදී විජේදාස රාජපක්ෂ මහත්මයාලා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාගේ බියවැද්දීම් තර්ජනයන් පිළිබඳව මේ අලුත් සාකච්ඡාවක් නොවේ. ඔහුට පැරණි ඔහුගේ ආරක්ෂක ලේකම් ධූරයේ කාලේ වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ලුණා. ඒ පිළිබඳ නඩු අධිකරණ විභාග වෙමින් තිබුණා. ඒ වගේම ඔහු පැහැරගෙන යාම සුදුවේ සමර ඝාතනයන් පිළිබඳ ඔහුට ඍජුව චෝදනා එල්ලුණා. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයාලා විශාල දායකත්වයක් සපයලා ගෙනාවේ එවැනි පැරණි කළු අතීතයක් තියෙන කෙනෙක්. ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්මයා මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහත්මයා නායකත්වයේ දරන පොහොට්ටුව පොදු ජන පක්ෂය කියන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු දැනටමත් වාඩි වෙන්නේ පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස. ඒ විතරක් නෙවෙයි ඔහු 20 වෙනි සංශෝධනයේදී 20 වෙනි සංශෝධන පක්ෂපාතීව ඡන්ද ප්‍රකාශ කරා. ඒ නිසා ඔහු ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ ප්‍රකාශ කරාට පස්සේ ජනාධිපතිවරයාගේ හැසිරීම දේශයෙන් වෛරයෙන් ආවේගයෙන් වෙවුලමින් පහත් වචනෙන් එවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තර්ජන එල්ල කිරීමේ තත්වෙට ජනාධිපතිවරයා ගමන් කර තිබෙනවා නම් අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? ඒ විතරක් නෙවෙයි මා වගකීමෙන් කියන්නේ මේ ජනාධිපතිවරයා නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති පුටිය වාඩි වුණාට පසුව එල්ල කරලද පළමු තර්ජනයත් පළමු කෙනත් විජේදාස රාජපක්ෂ නොවන බව අපි දන්නවා. ඔබ හිතන්න ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යම් ප්‍රකාශයක් කරාට පස්සේ දුරකථනයෙන් බැනවදින තත්ත්වයක් මතුවී තිබෙනවා නම් ඒ රට කවර දිශාවකට ගමන් කරාවිද කියන සැකය අපිට තිබෙනවා. ජනාධිපතිවරට හොඳ අවස්ථා තිබෙනවා. මා මේ කියන එක පිළිබඳව ඔහුට ඔහුගේ පැත්තෙන් අදහස් ඉදිරිපත් කිරීම අයිතිය තිබෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා කියපු එක පිළිබඳව ඔහුට අදහස් ඉදිරිපත් කිරීම අයිතිය තිබෙනවා. විශේෂයෙන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාව එතුමගේ තියෙනවා ගම සමග පිළිසඳර. ඉතින් ඊයේ කියපු එකට හෙට උත්තර දෙන්න තිබ්බා. ඔය කොහේ හරි ගමකට ගිහින්. එහෙමනේ කරන්නේ. එහෙම නැත්තම් රජයෙන් පඩිගෙව මහජනයාගෙන් පඩිගෙව නඩත්තු කරන මාධ්‍ය ඒකකයක් තිබෙනවා. ඒ මාධ්‍ය ඒකකෙන් ඒ පිළිබඳව ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ හැකියි. එහෙම නැත්නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවක් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති ප්‍රකාශනපත් කිරීම වෙනුවෙන්. ඒ නිසා මේ ප්‍රකාශය හරිද වැරදිද? ඒ අඩංගුව වෙනස් විය යුතුද කියන කරුණු පිළිබඳව ඔහුට ප්‍රකාශ කළ හැකියි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජනාධිපතිවරයා ලෙස යම් മന്ത്രിවරයෙක්ව යම් පුරවැසියෙක්ව යමක් කියනවා නම් ඒ පිළිබඳව ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථා ගණනාවක් තිබෙනවා. ඔහුගේම ගම සමග පිළිසඳර ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව බවට පත් කරගත හැකියි. ඔහුට ඔහුගේ ආයතනයන් හරහා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව බවට පත් කරගත හැකියි. එසේ නොකොට
බියවද්දමින් තර්ජනය කරමින් නම් මේ ගමන යන්න සූදානම් කරමින් තිබෙන්නේ. අර පෞගේ දවස්වල අමාත්‍යවරයෙක් ඉල්ලා හිටියනේ මේ මොකද්ද? ඕට හිට්ලර් වෙන්න කියලා. ඉතින් සමහර විට නේද ඒ ප්‍රකාශයෙන් උද්දාමයටපත් වෙලාද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන යම් විවේචනයක් චෝදනාවක් පිළිබඳව මෙවැනි ගණේ මෙවැනි වර්ගයේ තර්ජනයේ බියවැද්දීමෙන් යටපත් කරන්න දරන උත්සාහය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඔහුගේ ආණ්ඩුවත් නතර කිරීම සඳහා තීරණයක් ගත යුතුයි. එයි අප මේ මතු කරන්න අපේ රට පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් මේ දේශපාලන කඳවුර නිර්මාණය වුණේ ඔබට මතක ඇති. මේ දේශපාලන කඳවුර නිර්මාණය වුණේ දේශප්‍රේමීත්වය පිළිබඳව මහා ഘോഷාවකින්. ඇඟ කිලිපොලා යන හඬවල් අපිට ඇහුනේ ඒ කාලේ ඔබට මතක ඇති. ඒ නිසා රටේ මුර දේවතාවුන් දේශප්‍රේමීත්වයේ නේද රංගනයේ මුසපත් වුණු කණ්ඩායමක් ලෙස තමයි සමාජගත කරලා තිබුණේ. ඔවුන් විකිණීමට එරෙහි කඳවුරක් ලෙස ස්ථානගත කරමින් තිබුණා. ඔවුන් අධිරාජ්‍යවාදයට එරෙහි කඳවුරක් ලෙස ස්ථානගත කරමින් තිබුණා. ඔවුන් දේශප්‍රේමීත්වය ජාතික ආර්ථය පිළිබඳ කඳවුරක් ලෙස ස්ථානගත කරමින් තිබුණා. ඒ නිසා ඔවුන්ට ලැබුණු ජනවරම මොකද්ද? ඔවුන්ට ලැබුණු ජනවරම තමයි මෙවැනි ආර්ථිකයේ ලිබරල් කරන්නේ දිශාවට යන ව්‍යාපෘති සඳහා නෙවෙයි. ඔවුන් ඡන්දිල්ල කුමක් වෙනුවෙන්ද? ජාතික ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන්. දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. විකනපුවත් පවරා ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් ජනවරම පැතුනේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිටුපස දැනුවත් හෝ රැවටීමෙන් හෝ වැරදීමෙන් හෝ තිබෙන ජනවරම ඒක. ඒ නිසා ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය ඔවුන්ම බලයට පත් කරලාද ජනවරමටත් එකඟ නොවන ඔවුන්ගේ ජනවරමටත් පිටුපාම බවට මේ ව්‍යාපෘතිය පත් වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආර්ථිකය දැන් මා දන්න සමහර අය ඉන්න පුළුවන් මෙවැනි ලොකු ව්‍යාපෘති ගේනවා නම් මෙවැනි සහන ලබා දී යුතුයි කියලා. තර්කයක් කියනවා. හැබැයි ඔබ දන්නවා මේ වන විටත් අපේ රටේ විදේශීය ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා අපි එකඟ නොවුනත් විශාල බදු සාහනයන් සහ අනිකුත් යටිතල පහසුකම් ලබා දිය හැකි 52ක් තිබෙනවා. එකක් ආයෝජන මණ්ඩල පනත. ඒ සදා ආයෝජන මණ්ඩලය පිහිටවා තිබෙනවා. ඒ වගේම ඕනෑම වර්ගයේ බදු සහනයක් ලබා දීම සඳහා ක්‍රමෝපායක සංවර්ධන පනත තිබෙනවා. ඔබට මතක ඇති සැංගිලා හෝටලේ ගොඩනැගීමේදී එය ක්‍රමෝපායක සංවර්ධන ව්‍යාපෘතියකට නම් කොට බැසිල් රාජපක්ෂ මහත්මයා විශාල බදු සහනන් ලබා දුන්නා. සමහර බදු සහනන් කොච්චරද කියනවනම් අවුරුදු 43ක් යනකම් කිසිදු බද්දක් ආණ්ඩුවට ලැබෙන්නේ නැති බදු සහන දුන්නා. ඒ වගේ ඔබට මතක ඇති ජේම්ස් පැකර්ගේ සූදු ව්‍යාපාර ගේන්න හදන වෙලාවේදී ඒකට ආයෝජන මණ්ඩලයේ බාර අමාත්‍යවරයා ඒ වෙලාවේ බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ ව්‍යාපෘතිය ආවේ නැතත් ඒ ව්‍යාපෘතිය වෙන විශාල බදු සහන දෙන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරා. සමහර බදු අවුරුදු 28ක් මුළුමනින්ම බදු වලින් නිදහස් කරා. ඒ වගේම තව අවුරුදු 15ක් ලැබෙන බදු වලින් 50ක් දක්වා නිදහස් කරා. ඉතින් අවුරුදු 43ක් බදු සහන ලබා දුන්නා ජේම්ස් පැකර්ලට ක්‍රමෝපායක සංවර්ධන පනත උපයෝග කරගෙන. ඊළඟ රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය විකුණනකොට විකුණලා ඉවර වෙලා පාර්ලිමේන්තුවට ගෙනාවා ක්‍රමෝපායක සංවර්ධන පනත යටතේ බදු සහන දෙන්න. ඒකෙත් අවුරුදු 43 දක්වා බදු සහන ලබා දෙන්න ලැබුවා. ඒ නිසා එවැනි බදු සහන ලබා දිය හැකි අපි එකඟ නොවුණා. අපි ඒ පනතරත් විරුද්ධ වුණා. ඒ ලබා දෙන බදු සහන වලට පාර්ලිමේන්තුව විරුද්ධ වුණා. හැබැයි එවැනි බදු සහන ලබා දීම පුළුවන් විශාල බලතල සහිත පනතක් තමයි ක්‍රමෝපායක සංවර්ධන පනත. ඒ වගේම අපේ ව්‍යාපෘති වේගවත් අධීක්ෂණය කරලා මෙහෙයවීම සඳහා ආයෝජන මණ්ඩලය තිබෙනවා. ඇයි පෝට් සිටි එකට යම් ව්‍යාපෘතියක් එනවා නම් ආයෝජන මණ්ඩලය හරහා යන්න බැරියයි? ක්‍රමෝපායක සංවර්ධන පනත හරහා පාර්ලිමේන්තුවට ගෙනලා බදු සහනක් දෙන්න බැරියයි? ඇයි එම කලාපයට විතරක් විශේෂ යෝජනාවක් ගෙනේ? ප්‍රාදේශ සභාවට නගර සභාවට දිස්ත්‍රික්කයකටත් අයිති නොවන බලපෑදේශ බවට පත් වෙන්නේ. වැටුප් ගෙවන්නේ විදේශීය මුදල් වලින් බවට පත් වෙන්නේ. බේරුම් කරන සඳහා ජාත්‍යන්තර මණ්ඩලයකට යන්න ඕන කියලා කියන්නේ. සියලු ආදායම් බදු පනත් වලින් නිදහස් වෙන්නේ. එම කලාපයෙන් එළියට බදු අරගෙන එනවා නම් තීරු බදු ගෙවන්න සිද්ධ වෙන්නේ. මොකද්ද මේ කරලා තිබෙන්නේ?
ඒ නිසා මේ චීනයට උවමනා වෙන පරිදි තමගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ගී ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේක තිබෙන්නේ. ඒ නිසා තමයි අපි නැවත කියන්නේ මේක ජනතාවගෙන් විමසීමට ලක් කළ යුතුයි. මෙය ජනමත විචාරණයක ලක් කිරීමකින් තොරව අනුමැතිය ලබා නොදී යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ සඳහා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. 19 වෙනිදා නඩුවට මේ වන විටත් දින තීන්දුව කරලා තිබෙනවා. ඉතින් අපි බලමු. ශ්‍රේෂ්ඨාධිකරණයට අපි උත්සාහ කරනවා. අපේ රටේ ස්වරිභාවයත් අපේ රටේ අනාගතයත් ජාත්‍යන්තර දේශපාලනය අපි ගොදුරක් බවට පත්වීම වැළැක්වීම සඳහා අපේ රටේ මූල්‍ය පනතුත් අපේ රටේ ව්‍යවස්ථාවත් පිළිබඳ සැලකිල්ලට භාජනය කොට නිසි තීරණයක් ද ලබා දෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආධාරයක් නෙවෙයි ණයක්. අපේ රටේ සිද්ධ වෙලා තියෙන දේ තමයි අපි විශාල විදේශ මුදල් හිගයක අද ඉන්නවා. විශේෂයෙන් මේ ආණ්ඩු දශක ගණනාවක් තිස්සේ අපේ රට පාලනය කරලා අද වෙනකොට අපිට භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපිට ණය ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයත් උපයා ගන්න බැරි ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් මේ අවුරුද්දේ අපි අපේ ඩොලර් ණය වාරිකය ඩොලර් බිලියන 8.4ක් වෙනවා. මුළු රටක් ලෙස අපේ විදේශ ණය වාරිකය. ඒ ආසන්න වශයෙන් ගත්තොත් හම්බන්තොට වරාය වගේ වරායවල් 8ක් අපි මේ අවුරුද්දේ අපේ ණය වාරිකයේ වශයෙන් ගෙවිය යුතු තිබෙනවා. ඒ වගේම අපිට ආනයන සහ අපනයන අතර පරතරය ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් බිලියන 9ක් වගේ තිබුණා. අපිට භාණ්ඩ ආනයන කිරීම සඳහා ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. භාණ්ඩ අපනයන කිරීමෙන් ඩොලර් බිලියන 11ක් විතර ලැබෙනවා. ඩොලර් බිලියන 9ක හිගයක් තිබුණා. දැන් ආනයන සීමාකම් ඔක්කොම දැම්මා. ඔක 6කට වඩා අඩු කරගන්න බෑ. වාහන තානම් කරලා, කහ තානම් කරලා, ආමතර කොටස් තානම් කරලා, සුවඳ විලවුන් තානම් කරලා මොනවා කරත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 6ක් දක්වා එනවා. 9 උපරිමනොත් 6ට අඩු වෙයි. ඒතර බිලියන 15ක් 14ක් විතර ප්‍රමාණයක් අපිට අතිරේකව අවශ්‍යයි. ඉතින් මේ මුදල් අපි හොයාගන්නේ කොහොමද? සංචාරක ව්‍යාපාරයෙන් අපිට විශාල මුදල් ප්‍රමාණයක් එන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ යම් මුදල් ප්‍රමාණයක් ආවත් විශාල හිගයක් අපිට තිබෙනවා. ඒ නිසා අපිට භාණ්ඩ ගෙන්වා ගන්න බැරි විදේශීය භාණ්ඩ ආනයන කරන්න බැරි තත්වයක් හා අපිට ණය ගෙවා ගන්න බැරි තත්වයක් ඇතිවීමේ අනතුරක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රට බංකොලොත් කියන එක. අද වන විටත් ලැබී තිබෙන තොරතුරු අනුව තෙල් සංස්ථාව දැන්ට ගිල තියෙන තෙල් සඳහා ඔවුන් රුපියල් වලින් තෙල් වික්කත් වෙනද පොලේ ඔවුන් තෙල් ගෙන්විය යුතු වන්නේ ඩොලර් වලින්. ලංකා බැංකුව සහ මහජන බැංකුව LC ඕපන් කරලා ඩොලර් ගෙවිය යුතු තිබෙන විශාල බිලියන 2කට වඩා අධික මුදල් ප්‍රමාණයක් අපිට ගෙවිය යුතු තිබෙනවා. අපේ විදේශ සංචාර ඩොලර් බිලියන 4 දක්වා පහත වැටලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ විදේශ ඒ කියන්නේ ඩොලර් වල විශාල අර්බුදයක් මතුවී තිබෙනවා. මෙන්න මේ අර්බුදයට අපි හිර කරා. විශේෂයෙන් මේ ණය පංගුවෙන් අද විශාල පංගුවක් චීනයේ ණය. සා මේ ණය වලින් විශාල ප්‍රමාණයක් චීනය විසින් කරන ලද වැදගම්මකට නැති ආර්ථික සංවර්ධනයේ කිසිදු බලපෑමක් නැති ව්‍යාපෘති. ඒ නිසා අපි දිගු කාලයක් තිස්සේ ගන්නා ලද මේ ණයවල හිරකරුවන් බවට පත් වී තිබෙනවා. අද මොකද වී තිබෙන්නේ? අන්නේ ණය ගෙවා ගන්න බැරි රටක් නිර්මාණය කරලා බංකොලොත් භාවයට පත්වීමේ අනතුරක් නිර්මාණය කරලා චීනය කියනවා අපි උඹලා ඩොලර් මිලියන 500ක් දෙන්නම් අපිට උඹලා පෝට් සිටිය වෙනම වෙනම ප්‍රාන්තයකට දීපල්ලා කියලා. මේකයි මේ ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ අපි එදත් කිව්වා දේශප්‍රේමීත්වයේ රට රකින්නවා මව්බිමට ආදරය කියලා කියන්නේ. හුදු පපුවට ගසා ගැනීම හෝ මහ පොළොවේ ඉඹ ගැනීම නොවන බව අපි කිව්වා. රටක ස්වෛරභාවයත් රටක ශක්තිමත් භාවයත් හොඳා පවතින්නේ ඒ රට මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් ශක්තිමත්ද නැද්ද කියන සාධකය මත. ආර්ථික වශයෙන් යාචක රාජ්‍යයක් හදලා, හිඟන රාජ්‍යයක් හදලා, භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් නැති වෙන රාජ්‍යයක් හදලා, ණය ගෙවීම සඳහා ඩොලර් නැති රාජ්‍යයක් නිර්මාණය කරලා, ණය ලබා ගන්න නොහැකි තත්වයක් මතුවෙලා අපි යාචක රාජ්‍ය බවට පත් වී තිබෙනවා. අන්නේ යාචක රාජ්‍යක ඉරණම තමයි මේ. අද අපිට කියන්න සිද්ධ වෙනවා ණය ගෙවන්න ඩොලර් නැහැ චීනය අපිට ණය දෙන්න කියලා. ඒතර කියන්න සිද්ධ වෙනවා මොකද්ද? අපි ණය දෙන්න උඹලා අපිට පෝට් සිටියේ වෙනම කලාපයකට දීපල්ලා කියන. ඊට පස්සේ අපිට නැවත ණය ඉල්ලනවා. අපි ණය දෙන්න කියන මොකද්ද? උතුරේ දූපත් තුනක් දෙන්න කියන බලාගාරණය හදන්න චීනෙට.
ඉන්දියාව කියන රයිට් අපිත් ණයක් දෙන්න. හැබැයි අපිට නගරින වරාය දීපන්. නගරින වරාය දෙන්න බැරි නම් බටහිර දීපන් කි. මොකද මේ වෙලා තියෙන්නේ? මාතෘ භූමියේ ආරක්ෂාවත් මාතෘ භූමියේ පැවැත්මත් රඳා පවතින. ඒ රට මොනතරම් ආර්ථික වශයෙන් ශක්තිමත්ද කියන සාධකය මත. එනිසා ඔබ කියන පරිදිම අද අපිට ඇති වී තිබෙන මේ ඩොලර් හිගේ වෙනුවෙන් අපි ඩොලර් හිඟා කෑමක අද චීනයෙන් සහ ඉන්දියාවෙන් පෙළඹෙමින් තිබෙනවා. ඒ හිඟා ගන්නපත් වුණාට පස්සේ මෙවැනි භයානක වර්ගයේ ව්‍යාපෘති භයානක වර්ගයේ යෝජනා වලට යටත් වීම අර අන්විකල්පයක් නැති තත්වයකට අද රටපත් කොට තිබෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් මේ පාලකයන් විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවල ව්‍යසනයට අද අපේ රටේ මාතෘ භූමිය මුහුණ දෙමින් තිබෙනවා. අපේ තුල සුද්ධීවීම චීනයේ යුවාන් වලින් ගෙනීමේ සුදානමක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් නිර්මාණය වෙමින් තිබෙනවා කියලා. මේ අපේ රටේ සමස්ත ආර්ථිකයේ මොනවගේ බලපෑමක් කරන්නේ? වක්තියෙන්ද කියන්නේ යුවාන් විශේෂයෙන්ම මෙහි සඳහන් කොට තිබෙනවා මෙම කලාපයේ වැටුප් ගෙවීම සඳහා විදේශීය මුදල් ලේඛක පාවිච්චි කළ යුතුයි කියලා. ඒතර අපි දන්නවා දැනට අපේ රටේ සහ ජාත්‍යන්තරවත් වැඩිපුර උපයෝගී කරනු ලබන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ ඩොලර්. නමුත් ඒසේ සඳහන් කොට නැහැ මම ඔබට ඒ වාක්‍ය කියවන්නම්. පිටුව 33 35 වෙනි වගන්තිය. සේවා නියුක්තිකයාට ඒ කියන්නේ වැඩ කරන කෙනාට ශ්‍රී ලංකා රුපියල් නොවන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින් පාරිශ්‍රමික ගෙවෙනි ලැබිය යුතුය. ඒ කියන්නේ මෙහි වැඩ කරන අයට ශ්‍රී ලංකා මුදලින් නොවන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වලින් පාරිශ්‍රමික ගෙවෙනු ලැබිය යුතුය. ඉතින් පැහැදිලි කරලා තිබෙනවා. ඒතර එතන සඳහන් කරලා නැහැ ඒ ඩොලර්ද යුවාන්ද ඉන්දියානු රුපියල්ද කියලා. නමුත් පැහැදිලිව සඳහන් කරනවා නම් කරලද විදේශ ව්‍යවහාර මුදල්. ඉතින් අපි බලන් ඉමු මොකද නම් කරන්න කියලා. මේ කලාපේ. ඉතින් මේ කලාපේ වැඩිම පංගුව තියෙන චීනෙට නම් වැඩිම ඉඩම් ප්‍රමාණයක් අයිති ඔවුන්ට නම් ඉතින් බොහෝ දුරට යුවාන් තමයි. එහි සාමාජික අංශයේ පහක් සමස්ත සංඛ්‍යාවකින් මතකලෙන් පොරොත්තු වෙනවා. ඒකෝර දැන් මේ හත තීරණය කරන්න ජනාධිපතිවරයා විසින් ඔවුන් පාර්ලිමේන්තුවට වග කියනවාද? විශේෂයෙන් අපි දන්න ඕනෑම ආයතනයක් පාර්ලිමේන්තුවට වග කියන ආකාර කීපයක් තිබෙනවා. එකක් එම ආයතනය සඳහා මුදල් වෙන් කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ඕන. ඒ කියන්නේ අපි හිතුවොත් සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නැත්නම් එයාලංකයක ඒ සඳහා සංවර්ධන යම් මුදල් වෙනවා නම් ඒ ඒකාබද්ධ අරමුදල වෙන් කර දීම සඳහා අයවැයකදී හෝ වෙනත් අතුරු යෝජනාවකදී මුදල් වෙන් කරලා දෙන්න ඕන. ඒක. හැබැයි මේකට තමන්ගේම අරමුදලක් ස්ථාපිත කරගත හැකියි. සාමාන්‍යයෙන් ආණ්ඩු වෙනින් උපයන හැම රුපියලක්ම ඒකාබද්ධ අරමුදලට එන්න ඕන. පාර්ලිමේන්තු අනුමැතියකින් මුදල් වෙන් කරගන්න ඕන. හැබැයි මෙම ඒකාබද්ධ අරමුදලට නොයන විශේෂ අරමුදලක් තියෙනවා. ඒ නිසා එතනින් පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්නේ නැහැ මුදල් වෙන් කිරීම. ඊළඟ මුදල් විගණනය කිරීමේදී ඒ කියන්නේ ඕනෑම රාජ්‍ය ආයතනයක විගණනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ පනතකින් සම්මත කරලා දීලා විගණන කොමිසමට. නැත්නම් විගණන දෙපාර්තමේන්තුවට. එතකොට මෙහි විගණනය කරනු ලබන්නේ ජාත්‍යන්තර පෞද්ගලික විගණන ඒකකය. ඒ නිසා විගණනයෙන් පාර්ලිමේන්තුවේ තියෙන ගැට ගැසිල්ලක් නැහැ දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ ඕනෑම බලපදේශයකට යටත් වෙන බදු පැනවීම හෝ බදු නිදහස් කිරීම හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් කළ යුතුයි. මා කලින් ඔබට කිව්වා සැංගිලායකට හම්බන්තොට ව්‍යාපෘතියට ඊට පස්සේ අර කැසිනෝ ව්‍යාපෘතියට බදු සහන ලබා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින්. ඒතකොට මෙම කොමිෂන් සභාවට ලබා දී යුතු බදු සහන පිළිබඳ ලබා දිය හැකි. එතකොට පාර්ලිමේන්තුවට බදු සහනවල බදු ලබා දීම් වලිනුත් බැඳිලා නැහැ. ඊළඟ මෙම ඕනෑම ආයතනයක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාර සභාව කෝප හෝ රාජ්‍ය පොදු ව්‍යාපාර කාර්ය සභාව කෝප් සභාවට කැඳවිය හැකියි. හැබැයි මෙම ආර්ථික කොමිසම් සභාව පාර්ලිමේන්තුවට කැඳවන්න බෑ. කෝප් සභාවට හෝ කෝපයකට. ඒකෙන් කියන්නේ මොකක්ද? මුළුමනින්ම අපි දන්නවා අපේ රටේ මධ්‍යගතභාවය නිර්මාණය කරලා තියෙන මේ පාර්ලිමේන්තුවේ.
රටේ හැම පළාතකම තෝරාපත් වෙන ජනතාව මේ පාර්ලිමේන්තුවේ නේ සියලු පළාත්වල ජනතා නියුත්තේ මේ පාර්ලිමේන්තුවට එනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕනෑම නීතියක් සියලු බලපදේශ වලට යටත් වෙනවා. හැබැයි මෙතෙන් සිට අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලබන නීතියක් යටත් නොවන කලාපයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ බැඳීමක් නොවන කලාපයක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසින් තමයි මධ්‍යගතභාවය ගැට ගහලා තිබෙන්නේ. මධ්‍යගතභාවයෙන් නොමැති වෙනම කලාපයක් ඇත්තම එක නිර්මාණය වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් විතන් වූ කලාපයක් ලෙස තමයි මේ කලාපය තිබෙන්නේ. මේ පළක්කටම පොත් එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සතු බලය අත්හැරීම සම්බන්ධයෙන් වෙනනම් පාර්ලිමේන්තුව මුදල් වෙන් කිරීමේ බලය, මුදල් පරීක්ෂා කිරීමේ බලය, මුදල් එක්රැස් කර ගැනීම සඳහා බදු පැනවීම බලය මේ සියල්ල අත්හැරලා තියෙනවා. මෙවැනි උදාහරණ ලෝකයේ වෙනත් රටවල තිබෙනවා. ඒක තමයි අපි හොයමින් ඉන්නවා. දැනට අපිට සාකච්ඡා වෙමින් තිබෙනවා චීනයේ හොංකොන්. ඒ හොංකොන් නමුත් ඒකේ සම්බන්ධමේ හා සමාන ලෙස සාකච්ඡාවක් තිබෙනවා. අපි අවසන් වශයෙන් මේ පිළිබඳව දින කළන්නේ. නමුත් මේක මුළුමනින්ම බැලුවොත් අපිට හරි පැහැදිලි. අපේ රටේ පවතින මුළු නීති පද්ධතිය සහ අනිකුත් රෙගුලාසි පද්ධතියින්ට පරිබාහිරව ගොඩනගෙන ආයතනය. මේ අලාපයේ තුල ස්ථාපිත කරන්න අපේක්ෂාවෙන් පසු වන යම් ව්‍යාපාර ආයතනයකට හැකියාවක් තිබෙනවා. ඒ අරමුණ ඇතිව වසර 5ක් ලංකාවේ වෙනත් ප්‍රදේශයක අර බදු සහන යටතේම ක්‍රියාත්මක වනවා. මෙය ලංකාවේ අනෙකුත් ආයතන වලට ඇති කරන බලපෑම කුමක්ද? ඒ කියන්නේ මේකේ අන්තර්කාලීන විධිවිධාන තියෙනවා. අන්තර්කාලීන විධිවිධාන වල කියනවා යම් ව්‍යාපෘතියක් එම කලාපයේ ස්ථිර ලෙස ආරම්භ කිරීමට පෙර එම ව්‍යාපෘතිය එළියේ ආරම්භ කරන්න පුළුවන් අවුරුදු 5ක් දක්වා කාලයක් දෙනවා එළියේ ආරම්භ කරන්න පුළුවන් කියලා. එතකොට මෙම කලාපයෙන් එළියේ ආයතන වර්ග දෙකක් තිබෙනවා. එකක් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටත්ව ක්‍රියාත්මක වන ව්‍යාපෘති, දෙක ආර්ථික කොමිෂන් සභාව යටතේ අනුමැතිය සහිත ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති වලට හැදින්නේ අසමමිතික තරඟකාරීත්වය. ඒ කියන්නේ එකම භූමියේ වර්ග දෙකක බදු සහන. එඳා එවැනි අසමමිතික භාවයක් නිර්මාණය කරලා තිබෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි මෙහි කවර හෝ ව්‍යාපෘතියක් සිදු කරනවා නම් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන මුදල් සම්පාදනය කරගත යුතු වන්නේ විදේශීය සැපයුම් මාර්ගකින් පමණයි. ඒකෙන් කියන්නේ මේ ශ්‍රී ලංකාවේ වෙනත් භූමි ප්‍රදේශයක ඉන්න කවරු හෝ ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ධනය අරගෙන ගිහිල්ලා ඒ ව්‍යාපෘතිය ආරම්භ කරන්න බෑ. උදාහරණයක් ධම්මික පෙරකිරිතු. ඔහු ලංකාවෙන් උපයා ගන්න ලද ධනෙ කොච්චර තිබුණත් ඔහුට මෙම නගර සභාව මෙම කොමිසම සභාව භූමියට ඇතුල් වෙන්න බෑ. ඔහුට ඇතුළත් විය හැකි වන්නේ ඔහු පිටරටින් අරගෙන එනවා නම් යම් ධනයක් අන්න එයාට විතර මෙතන ඇතුළත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්ත ගත්තොත් අර ලාංකීය දේශීය ව්‍යාපාරිකයන්ටත් මේක ඇතුලේ අවස්ථා අවුරුලා තිබෙනවා. ඔවුන් විසින් විදේශීය අරමුදල් සපයා ගැනීමකින් තොරව මේ ව්‍යාපෘතිය ඇතුළට යන්න බෑ කියලා. මේ කලාපයට ආයෝජන ගෙනීම තමයි මූලික අරමුණ මේ බදුසහන ලබා දීම. හැබැයි ලංකාවේ අනෙක් ප්‍රදේශවල මේ බදුසහන ක්‍රියාත්මක වන්නේ නැහැ. කිසියම් විදේශීය ආයෝජකයෙකුට තමන්ගේ ව්‍යාපාරයක් මේ කලාපය තුළ විවෘත කරන්න හැකියාව තිබෙනවා. එතකොට ලංකාවේ අනෙක් ප්‍රදේශවලට විදේශ ආයෝජකයන්ගේ ආකර්ෂණය අවම වීමක් සිද්ධ වෙනවා මේ කලාපයේ ප්‍රවර්තනය වීම තුළ මේ බදුසහන ලැබීම තුළ. මේ තත්ත්වය රටේ අනාගතයේදී රටේ ආර්ථිකයට බරපතල තරගයක් ඇති වෙනවා නේද? මොකද ආයෝජකයෝ බහුතර වශයෙන් මෙව කලාපයට පමණක් වීම තුළ මේ බදුසහන මත මේ ආර්ථික ප්‍රතිපත්තිය අපි නොපිළිගන්නවා වුණත් මේ ආර්ථික ප්‍රතිපත්තියේ මූල ධර්මයක් තමයි සමතරඟකරුව. සමාන ලෙස ප්‍රතිෂ්ඨ වීම සඳහා තිබෙන අයිතිය. මේ නිදහස් ලිබරල් ආර්ථික ක්‍රමයේ සැලකිත ප්‍රමාණයකට ආරක්ෂා කරන සමතරඟකරුව. හැබැයි මේකෙන් නිර්මාණය වෙන්නේ සමතරඟකරුවන් නෙවෙයි අසමමිතික තරඟකරුවන්. ඒ නිසා ඔබ කියූප එක ඇත්ත. රටේ එක භූමි ප්‍රදේශයක් තිබෙනවා බදු සහ විවිධ වරප්‍රසාද වලින් නිදහස්. තව භූමි ප්‍රදේශයක් තිබෙනවා බදු සහ වරප්‍රසාද අඩු. එතකොට ඕනෑම විදේශ ව්‍යාපෘතියක් අර එළියට යන්න තියෙන ඉඩ කඩ අඩුයි මෙතන කේන්ද්‍රගත වෙන එක. අපේ රටේ සංවර්ධනයේදී අපි මුහුණ දීලා තියෙන ගැටලුවක් තමයි
ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණයේ අඩුකම. උදාහරණයකට ගත්තොත් අපේ රටේ මුළු ජාතික ධනයෙන් ජාතික නිෂ්පාදනයෙන් 38ක් නිෂ්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනයෙන් 5% නිෂ්පාදනය කරන්නේ උතුරු මැද පළාත. ඒ විශාල භූමි ප්‍රදේශයක්, විශාල ජනතාවක්, විශාල ඉඩම් ප්‍රමාණයක් යටත් කරත් අපේ ජාතික නිෂ්පාදනයට ඒගොල්ලෝ එකතු කරන්නේ 5%යි, බස්නාහිර 38යි. එනිසා අපිට ආර්ථික උපාය මාර්ගයක් වුණා ආර්ථික සංවර්ධනය වගේම ආර්ථිකය ප්‍රසාරණය කරන්න ගම් දක්වා ආර්ථිකය තල්ලු කරන්න ඕනකම තියෙනවා. හැබැයි මේකේ වෙන දේ තමයි ඉහිට තල්ලු වෙනවා වෙනුවට නැවත මේ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික වර්ධන උපාය මාර්ගයක් තමයි මේකෙන් විවෘත වෙන්නේ. ඔබ කියපු එක ඇත්ත. ඒ ප්‍රාදේශීය වශයෙන් ප්‍රාග්ධනයේ ගලාගෙන යන තින්දකට අවුරනවා.